SL Learning YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ රබීන්ද්‍රනාත් tagore හා ඔහුගේ නිර්මාණ ගැනයි. රබීන්ද්‍රනාත් tagore තුමා නූතන ඉන්දියානු සාහිත්‍ය කලා ශාස්ත්‍රයේ පුරෝගාමියාසේ සැලකෙනවා. බෙන්ගාලි ජාතියෙකු වන tagore සැලකෙනුයේ ඉන්දියානු අනන්‍යතාවේ සංකේතයක් වශයෙනි. බෙන්ගාලි සාහිත්‍ය හා සංගීතයේ එහි නූතන යුගයට ඔසවා තැබීමෙහි ලා තාගෝර්ගේ දායකත්වය විශේෂයෙන් වැදගත් වෙනවා. ඉන්දියානු කලාවන් නූතනත්වය කරා යොමු කිරීමද ඔහුගෙන් ඉටු වූ වැදගත් මෙහෙවරයක්. නූතන අත්දැකීම් ප්‍රකාශ කිරීමට යෝග්‍ය පරිද්දෙන් භාෂා ව්‍යවහාරය සකසා ගැනීම කෙරෙහි තාගෝර්ගේ දායකත්වය අගය කෙරෙනවා. සාහිත්‍ය සඳහා නොබෙල් තග්ගය දිනාගත් ප්‍රථම ආසියාතිකයා වන්නේ රබීන්ද්‍රනාත් tagore. බහුභාෂක රාජ්‍යයක් වන ඉන්දියාව සිය ජාතික ගීය වශයෙන් පිළිගෙන ඇත්තේ රබීන්ද්‍රනාත් tagore නිර්මාණයක්. මෙම ලිපිය කුසුම් දිසානායකගේ ගීතාංජලි පරිවර්තනය ඇසුරෙන් මෙම ලිපිය සකස් කර ඇත. බෙන්ගාලි බසින් කිව්වොත් මෙතුමාගේ නම රබීන්ද්‍රනාත tagore යනුවෙන් ව්‍යවහාර කරේ. අපි බලමු දැන් එතුමාගේ විස්තර. 1861 වන්නේ මයි මාස 7 වැනි දින රබීන්ද්‍රනාත් tagore මෙලොව උපත ලබනවා. ඔහුගේ මුත්තණුවන් වූ දුර්ගතනාත් tagore පියාණන් වූ ද්‍රේන්ද්‍රනාත් tagore එවක ඉන්දියාවේ ඇති වූ ආගමික සමාජීය හා දේශපාලනික ව්‍යාපාරවල පුරෝගාමී වූවාය. සමාජ ප්‍රගතියට බාධා පමුණුවන අචීර්ණ කල්පිත මතවාදවලින් සකස් වුණු සමාජ සංස්ථාවලට එරෙහි වූ ඔහු විදේශීය සිරිත් විරිත් මගින් දේශීය සංස්කෘතිය විනාශයට යෑමද නොඉවසුහ. රබීන්ද්‍රනාත් tagore ජීවන දර්ශනය සැකසූ පසුබිම එබඳු විය. කාලදේශ සීමා ඉක්මවා පෙර අපරදිද්දක එක්කල මහා පුරුක බවට tagore පත් වූයේ එහින්ය. මෑත යුගයේ විවිධ කුසලතා එක්තැන් වී සැකසුණු මහා පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු වූයේ නම් ඒ රබීන්ද්‍රනාත් tagore තුමාය. පාඨශාලා අධ්‍යාපනය නොඉවසූ නිසා ඔහු නිවසේදීම ඉංග්‍රීසි හා සංස්කෘතික භාෂා දැනුමක් ලැබීය. ලාබාල වියේහිදීම ඔහු කිය වූ පොත් අතුරෙහි රාමායනය, කාලිදාසගේ නාට්‍ය, ගීත ගෝවින්දය මෙන්ම ශේකස්පියර්ගේ ශෝකාන්තය නාට්‍යද විය. 17 වන වියෙහි වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය යෑමට පෙර කබී කහානි නම් කෘතිය භග්න හෘදය නම් නාට්‍යද පළකොට තිබුණා. එංගලන්ත අධ්‍යාපනයෙන් පසුව සිය රටට පැමිණි ඔහු භානුසිංහ යන නමින් භක්ති ගීත රචනා කළා. 1882 වර්ෂයේදී පළ කළ සන්ධ්‍යා සංගීත නම් කෘතිය කවියෙකු වශයෙන් tagore ප්‍රසිද්ධිය තහවුරු කළාය. 1883 දී පළ වූ ප්‍රභාත් සංගීත ඒ මගේ හිම ගිය තවත් කෘතියක් වේ. විචාරකයන්ගේ අවධානයට ලක් වූ ඔහුගේ ප්‍රථම නාට්‍ය වූ සුබෝදහමේ පළිගැනීම පසු කාලීනව ඔහුගේ දර්ශනය දහනම සැකසුණු මඟ පෙන්වා ඇත. මේ ආත්මයේ විමුක්ති ලබාගත හැක්කේ ආදරයෙන් පමණකි යන දහම ඔහු එහින් ප්‍රකාශ කරා.
ඔහුගේ කෘති අතුරින් වඩාත් පරිසාත්මක කෘතිය වන්නේ මානසි බව ඇතම් විචාරකයෝ පවසයි. 1890දී ශීලේදාවේ සමින්දාර් වශයෙන් පත්මා නම් ගගෙහි නිතරම ඔරු මගින් ගමනෙහි යෙදීමට සිදුවීම ඔහුගේ ජීවන දර්ශනය පුළුල් කර අත්දැකීමක් වුණා. බෙන්ගාලයේ ජන ජීවිතය හඳුනා ගැනීමට අවස්ථාවක්ද ලැබුණා. ඔහුගේ දර්ශනයට එම අවස්ථාව දැඩි ලෙස බලපෑ බාල්වරුන් හමුවීමද සිදු වූයේ මේ ගම්වල රාද්දල පවුලක කුමාර සම්පත් ඇතිව වැඩුණද සාමාන්‍ය ජනතාව හා එක්වන් වීමට ඔහුට හැකි වූයේ ඒ නිසාය. අසනනයන්ගේ ජීවිතය ඔහුගේ සානුකම්පිත දෘෂ්ටියට ලක්වේ. ඔවුන් අතරෙහි දෙවියන් වැඩවසන බව ටාගෝර්ගේ කීය. එවෙන්නත් නොහැදින දෙවියන් වෙත යෑමක් නොවේ යයි ඔහු පැවසුවා. ඔහු කිය වූ කවියක් මෙහි දැක්වේ. දොරකවුලු හැම වැසුන දේවලක කටදෝ මේ පුදන්නේ දෙනෙක් විදහා බලනු මැන ඔබ දෙවදුවා බියස නොවන්නේ මන් සදන්නත් ගල කඩන තැන බිම් කොටන්නත් සරණ වැඩබිම දූලි තැවරුණු සලු දරාගෙන අව්වේ වැස්සේ සිටිති දෙවියෝ. මහත දැක්වෙන්නේ එම කවිය. යාන්ත්‍රික එක්කාකාරීම් බවින් මිදී සෝබාදහමට ඉතා සමීපව සරල දිවි ගෙවීමත් ජගත් සෞන්දර්ය හා කලාකාමිත්වය වඩා ගැනීමටත් ඥාන ගවේෂණයටත් තෝතැන්නක් වූ ශාන්තිනිකේතනය ඔහු විසින් 1901 විසරේදී ආරම්භ කරා. 1902 වර්ෂයේ බිරිඳ මිය යෑම ඔහුගේ ජීවිතයේ ශෝකී කාල පරිච්ඡේදයක ආරම්භ වුණා. ඉන්නත් නතුරුව දෙවන දුව මිය ගියාය. ඉන්න 3 වසරක පසුව සිය පියාණන් වූ මහර්ෂි දේවේන්ද්‍රනාථතුමා තවත් දෙවසරකට පසුව පුතෙක් ද මිය ගියා. මරණ කිහිපයක්ම ළඟ සිදුවීම ඔහුට දැඩි වේදනාවක් වූවද එහින් ඔහුගේ ජීවන දර්ශනය තව තවත් පුළුල් වුණා. බිරිඳගේ අභාවයෙන් පසු ලියූ ස්මරණ නම් කාව්‍ය ඔහු තුළ වූ දැඩි ශෝකය ප්‍රකාශ කළා. ජීවිතය පිළිබඳ වඩා ගැඹුරු අවබෝධයක් ලබා ඇති බව පෙනී යයි. දුක්ඛ වේදනාවෙන් ජීවිතාවබෝධය පුළු කර වඩාත් පෘතුල වූ ජීවන දර්ශනය ඔහුට ලබා දුන්නාසේය. ඔහු ලියූ කත් හෝ කාහිනි නෛවේද්‍ය යන කාව්‍ය මෙන්ම තැපැල් කන්තෝරුව අඳුරු කුටියේ රජතුමා යන නාට්‍යද ඔහු තුළ තිබූ දැඩි දේශමාකත්වය පෙන්නුම් කළා. සමාජ ප්‍රශ්න මෙන්ම පුද්ගලික ප්‍රශ්නද ඔහු තම නවකතාවලට වස්තු කොට ගත්තා. උපනිෂද් ධර්මය, පුරාණෝක්ති, ඉතිහාස කතා ආදියට මගින් දේශභක්තිය ඇති කිරීමට ඔහු උත්සාහ කළා. ගීතාංජලියද තනිකර මෙම භක්ති කාව්‍යයක් නොව. ඉන්දියාවේ අනාගතය පිළිබඳ ඔහු කෙරෙහි ප්‍රාර්ථනා, මනුෂ්‍ය ස්වභාවය, මරණය මෙන්ම පීඩිත ජනතාවද ගැන ගැඹුරු සංකල්ප එහි ඇතුළත් වෙයි. ඔහුගේ ගීත මෙන්ම රබීන්ද්‍ර සංගීතයේද දන තුඩ පැවතින 1912 දී නැවත එංගලන්තයට යෑම නිසා ඔහුට එකල සිටි වැදගත් ඉංග්‍රීසි ලේඛකයන් ලෙස හමුවීමට අවස්ථාව ලැබුණා. H.G. වෙල්ස්, එස්රා පවුන්, W.B. යේට්ස් ආදී ඔහුගේ මිතුරු වුණා. ටාගෝර් ගීතාංජලියේ ඉංග්‍රීසි පිටපත සකස් කළේ මෙම කාලයේදීය.
ඉංග්‍රීසි ලේඛකයෝ මෙම කියවා බාලා බලව ප්‍රසාදය දැක්වූහ. එංගලන්තයේ සිට ඇමරිකාවට ගිය තාගෝ චිකාගෝ හා හර්වර්ඩ්ස් විශ්වවිද්‍යාලවල පැවැත් වූ දේශන දාර්ශනික කරුණුවලින් පරිපූර්ණ වුණා. ඒවා පසු කාලක සාධනා නමින් සංග්‍රහ කෙරුණා. 1913 වර්ෂයේ ඔක්තෝබරයේදී ආපසු ඉන්දියාව පැමිණීමක් මාසකට පසුව රබීන්ද්‍රනාථ ටාගෝර්ට සාහිත්‍ය පිළිබඳ නොබෙල් තාගය හිමි වුණා. ඒ ගීතාංජලි කෘතිය වෙනුවෙන්. එවක පටන් ඔහු බෙන්ගාල මහාකවියා ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වුණා. මේ වන විට ප්‍රථම ලෝක සංග්‍රාමය එළිබෙමින් තිබින ඒ පිළිබඳව යම්කිසි ඉගියක් ටාගෝර්ට වූ බව පහත දැක්වෙන කවියෙන් හෙළිවිය. විනාශකරුද මෙම පැමිණෙන්නේ කැළඹුණු කඳුළු සාගරයෙහි වේදනා ගම්වතුර දියනටයි. විදුලියෙන් පහර කෑ රක්තලාවෝ විසිර මදනල හා එක් වී දියව යති. මරණය කිරුළ දලා ජීවිතය රටාරූಢව සිටී. යුද්ධයේ වේදනාව ඔහුගේ හදපත්ලටම කිදා බැස්සා. ගාන්ධී 1915 ශාන්ති නිකේතනයට පැමිණියේය. ටාගෝර් ඔහු පිළිගන්වේ ඔහු ඇත්තටම මහා ආත්මයක් ඇති තැනැත්ති මහත්මා කෙනෙක් යයි කීවා. එදින පටන් ගාන්ධි මහත්මා ගාන්ධි වුණා. 1910 නයිට් පදවියෙන් පුදනු ලැබූ ටාගෝර් නැවත රටින් රට සංචාරය කිරීමෙහි යෙදුණා. ඇමරිකාව, ජපානය, ස්වීඩනය, ස්විස්ලන්තය, මලයාව, සියම, රුසියාව ආදී රටවල් රැසක්ම ඔහු සංචාරය කළා. මෙකල ඔහු ලියූ කෘති අතුරෙන් පාඨක අවධානයට වඩාත්ම ලක් වූයේ බලකනම් කෘතියයි. අසහනය නිසා නොනැවති ප්‍රියාබන කොක් පෙළක් පිළිබඳව ලියා ඇති අය ටාගෝර්ගේ වඩා පරිණත කාව්‍යයක් ලෙස සැලකුණා. යුද්ධයෙන් පසු කාලයේ ටාගෝර්ගේ මහත් චිත්ත සංතාපයට පත් කළ කාලයක් වුණා. ඔහු තම නයිට් පදවිය අත්හලාය. ඒ නම්බු නාමය අත්හරිමින් ඉංග්‍රීසි ආණ්ඩුකාරයට යැවූ ලිපිය ඔහු තුළ පැවති අභිමානයක් දේශමාමකත්වයක් පෙන්වමින් ඔහුගේ ඉගිනියා නොවැදකම නිසා මනුෂ්‍යත්වයට නොගැලපෙන මදි පුංචිකමක් භාජනය වීමට සිදුවන මගේ රට වැසියන් සමග කිසිම බාහිර විශේෂත්වයකින් තොරව එක්ව සිටීමට මම කැමැත්තෙන් යැයි ඔහු පැවසුවා. සියලුම දේශපාලනික කටයුතු වලින් ඉවත්ව ශාන්ති නිකේතනය දියුණු කිරීමට ඔහු ඉන්පසු වෙහෙස විය. 1921 ශාන්ති නිකේතනය විශ්වභාරතී විශ්වවිද්‍යාලය ලෙස නම් කෙරිණි. එහි ආදර්ශ පාඨය වූයේ යත්‍ර විශ්වං භවති ඒකනිදම් යන්නයි. විශ්වය නම් තැනක ද එය එකම කැදැල්ලකි යන්න එහි අර්ථයි. ශාන්ති නිකේතනය අපේ රටේ ආනන්ද සමරකෝන්, ඉදිරිවීර චලච්චන් ආදී කලාකරුවන්ට සෙවන සැදූ කලා නිකේතනයක් විය. තෙවරම්ම ලක්බීමට පා තැබූ ටාගෝර් හොරණ ශ්‍රී පාලි විද්‍යාලය පිහිටුවීමට මුල්වීමත් ශාප් මෝචන් නැමැති ගීත නටකේ රග්‍ර දැක්වීමත් මේ රට සාහිත්‍ය කලා ප්‍රබෝධයට බලපෑමක් වුණා. බොහෝ රටවල සංචාරයෙහි යෙදුණු ඔහු 1930 ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයෙහිදී දේශනමාලාවක් පැවැත්විය. එය The Religion of Man යනුවෙන් සංග්‍රහ වූයේ ඒ දේශනයයි. සිංහලෙන් මනුෂ්‍යයාගේ ආගම යන්නයි. පහත ඇත්තේ විශ්වභාරතී විද්‍යාලයයි. 1931 රබීන්ද්‍රනාථ ටාගෝර්ගේ 70 වන ජන්මෝත්සවය ඉතා ඉහළින් පැවැත්විණ. ඒ සඳහා සම්පාදනය කරන ලද උපහාර ගන්ධය ටාගෝර්ගේ රම් පොත විය. එයට ලිපි සැපයුම අතර ජවහර්ලාල් නේරු මහත්මා, ගාන්ධි, බර්ටන් රසල්, අයින්ස්ටයින් ආදී හුද
වූ කල්කටාවේ පැවැත්මීමට නියමිතව තිබූ උත්සවය අත්හිටුවීමට සිදු වූයේ මහත්මා ගාන්ධිගේ උපවාසය නිසාය. ටාගෝර් කල්කටාවේ සිට පූනා නගරයට ගොස් ගාන්ධි හමුවීමට ගියේය. එහි ළඟා වන විට දේශපාලනික තත්ත්වය වෙනස් වී තිබිණි. උපවාසය හමාර කිරීමට කරන ලද ඉල්ලීමට ගාන්ධි එකඟ විය. ටාගෝර්ගේ අතින් ගාන්ධි දොඩංජුෂ බදුන් පිළිගත්තේය. ඒ 70 ටාගෝර් පැවසූ වදන්ය. එලෙසම ඔහු නැවත සංචාරයෙහි යෙදිණි. 1934 දී ලංකාවට පැමිණි ගමන ටාගෝර්ගේ අවසාන විදේශ සංචාරය විය. එතුමාගේ තවත් වදන් පෙළ පහත දැක්කේ දුටු දෑ බොහෝය. මා දැස එහෙත් ඒවා වෙහෙසට පත්ව නැත. ඇසූ දේ බොහෝය. මා සවන් එහෙත් ඒවා තවත් දේ ඇසීමට පිපාසයන් පෙළෙයි. 1940 දී ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ති නිකේතනයේ විශේෂ උත්සවයක් පවත්වා සාහිත්‍ය පිළිබඳ ආචාර්ය උපාධියක් මහා කවි ටාගෝර්ට පිරිනැමීය. එතුමා සහභාගී වූ අවසාන උත්සවයයි. ඉම්මද කලකට පසු එතුමා අසනීප විය. අසනීපයෙන් සිටියේදී ඔහු කාව්‍ය ප්‍රබන්ධ දෙකක් පළ කළේය. 1941 දී ටාගෝර්ගේ 80 වන ජන්මෝත්සවය සරල අන්දමින් පවත්වයි. එසේ මෙහි දෙවන ලෝක යුද්ධයේ පැතිරෙමින් තිබිණ. ටාගෝර් බටහිර ලෝකයේ පිළිබඳ චෝදනාත්මක කෘතියක් පළ කළේ ශිෂ්ටාචාරයේ අර්බුදය නමිනි. 1941 වෙනිහි ජුලි මාස තදබල රෝගාතුර වූ එතුමා අගෝස්තු මාස 7 වන දී මිය ගියේය. අවසන් කටයුතු අවස්ථාවේ එතුමා විසින්ම සකස් කරන ලද ගීයක් පසුබිමින් ගායනා කර අභියස වේ සමයේ සාගරය නාවිකය දියත් කර හරිනු මැන ඔරුව සදා මා සුහඳාය ඔබ අපිරිමිත මහාපතේ ඉදිරියේ දිලිනු ඇත ද්‍රව තාරකාව විමුක්තිය දායකනේ ඔබ සමාගුණ මහා කරුණාගුණ නිමා නොවේ කිසිදා අනන්ත වූ මේ ගමන් මගදිගේ විදී ඒවා ලෝයේ බැමිහනු. ඔබට අමාරු වචන තියෙනවා පහළ කොමෙන්ට් බොක්ස් එකේ දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු SL Learning YouTube channel එකේ.